බලන්න පෙරලා ගන්නකෝ කීවෙනි පිටුවද නෝට් එක දීලා තියෙන ලේසි 28 වෙනි පිටුවට එන්න 28 වෙනි පිටුව. හරි. ඒතර මාතෘකාව දීලා තියෙනවා ඔයාලට විකිරණය මගින් ආහාර පරිරක්ෂණය කියන එක. මේකේ සංකල්පයේ මූලධර්මය මේකයි. මේකේ ශුද්ධ ජීවීන් මරනවා. ශුද්ධ ජීවීන් විනාශ කරනවා. ඒ වගේම එන්සයිම විනාශ වීමක් නැත්නම් එන්සයිම අක්‍රිය වීමක් වෙන්නත් පුළුවන්. එතකොට අපි ආහාරය හරහා පුතේ දැන් මේ ආහාරය තියෙනවා නම් හරි ආහාරය හරහා අපි මේ කිරණ යවනවා. මේ කිරණ වලට ආහාරය හරහා ගමන් කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. මතක තියාගන්න මේ කිරණ වලට තියෙනවා තිබිය යුතු ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ අතර එක විශේෂ ලක්ෂණයක් තමයි පුතේ කවුරු හරහා යන්න පුළුවන් වෙන්න ඕනද? ආහාරය හරහා යන්න පුළුවන්. විනිවිද ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර දැන් මෙයා මේ ආහාරය හරහා යනකොට එයාගේ තියෙන ඒ ශක්තියෙන් ඇතුලේ ශුද්ධ ජීවීන් ඉන්නවා නම් උන් මොකද කරනවා කියන්නේ විනාශ කිරීමක් කරනවා. ඇත්තට මෙතන ජීවාණුහරණයක් වෙන්නේ. ශුද්ධ ජීවීන් මරනවා කියන්නේ ජීවාණුහරණයක්නේ. يعني ශුද්ධ ජීවීන් සියල්ලක්ම වගේ විනාශ කරනවා. හරි ශුද්ධ ජීවී ගහනේ අඩු කිරීමක් නෙමෙයි. ශුද්ධ ජීවීන් සියල්ලක්ම වගේ විනාශ කරනවා. ඒ නිසා මේක ජීවාණුහරණයක් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අර සාමාන්‍ය ජීවාණුහරණයේදී වගේ ආහාරය රත් වෙන්නේ නැහැ දරුවනේ. ඒ වගේම සාමාන්‍ය ජීවාණුහරණයට සාපේක්ෂව වැය වෙන්නේ අඩු ශක්ති ප්‍රමාණයක් කියනවා අපි. තේරෙනවද? මේ විකිරණය මගින් පරිරක්ෂණයේදී ඇතුලේ ශුද්ධ ජීවීන් මැරෙන නිසා මේක ජීවාණුහරණයක් කියලා අපිට සලකන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවාණුහරණයේදී වැය වෙන ශක්තියට වඩා අඩු ශක්තියක් තමයි වැය වෙන්නේ. සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවාණුහරණයේදී වැය වෙන ශක්තියෙන් 50න් එකක් විතර. කොච්චර පංගුවක්ද? 50න් එකක් විතර තමයි මෙතනදී වැය වෙනවා කියන්නේ. ඒ නිසා අපි මේකට විශේෂ නමක් දෙනවා පොතේ සිසිල් ජීවාණුහරණයක් කියලා. මොකක් කියලාද අපි කියන්නේ? සිසිල් ජීවාණුහරණයක් කියලා කියනවා. ඔන්න මතක තියාගන්න. අපෙන් ඇහුවොත් සිසිල් ජීවාණුහරණය කියන්නේ මොකක්ද කියලා අන්න විකිරණය මගින් ආහාර පරිරක්ෂණය. ඇයි විකිරණය මගින් ආහාර පරිරක්ෂණය සිසිල් ජීවාණුහරණයක් විදිහට සලකන්නේ? සාමාන්‍ය ජීවාණුහරණයේදී වැය වෙන ශක්තියෙන් 50න් එකක් විතර තමයි පුතේ මේ කියන විකිරණයට වැය වෙනවා කියලා අපි කියන්නේ. කතන්දරේ පැහැදිලි නේද? මම ওই දල අදහසක් සාරාංශයක් වගේ දුන්නේ. අපි දැන් නෝට් එක හිමීට කියවගෙන පල්ලෙහාට එමු. රයිට්. මේ බලන්න. එහෙම කියනවා නවීන ආහාර තාක්ෂණය යොදාගෙන සිදු කරන දියුණු ආහාර පරිරක්ෂණ ක්‍රමයකි. මේ සඳහා හයිලයිට් කරගන්න පුතේ මේ ටික. මේ සඳහා ස්කන්ධයක් රහිත හයිලයිට් කරගන්න. ස්කන්ධයක් රහිත එතන කමාවකුත් දාගන්න පුතේ පෑනෙන් චුට්ටක්. ස්කන්ධයක් රහිත කමාවක් දාන්න. අයනීකාරක බලයක් සහිත හරි ස්කන්ධයක් රහිත අයනීකාරක බලයක් සහිත. ඒ වගේම කියනවා මම එක කිව්වා විනිවිද යාමේ හැකියාව තියෙන්න ඕන. හරි ආහාරය තුලින් ගමන් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම දැන් මේකේ මම වාසි යටතේ කියනවා මේකේ තියෙන විශේෂ වාසියක් තමයි පුතේ ආහාරයේ ඇසුරුම් කරලා ජීවාණුහරණය කරන්න පුළුවන්. නැත්නම් පරිරක්ෂණය කරන්න පුළුවන්. ඇයි ඒ? ආහාරයේ ඇසුරුම් කරලත් මේ කිරණ ටික යවපුවාම ඇසුරුම හරහාත් යනවා. හරි ලේසි. එතකොට ආහාරය ඇසුරුම් කරණය කරලා පවා මේකෙන් අපිට ආහාරය පරිරක්ෂණය කරන්න පුළුවන්. ඇයි ඒ? ඇසුරුම තුලිනුත් කවුද ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ? මේ කිරණ වලට ගමන් කරන්න පුළුවන්. කාරණාව පැහැදිලි නේද? රයිට්. එතකොට හයිලයිට් කරගත්තද ඔන්න ආයේ කියනවා ස්කන්ධයක් රහිත අයනීකාරක බලයක් සහිත විනිවිද යාමේ හැකියාවක් තියෙන කිරණ තමයි යොදා ගන්න. රයිට්. මොනවද එහෙම ගන්න පුළුවන් කිරණ වර්ග? මේ බලන්න කියනවා ඇල්ෆා ගන්න පුළුවන්. හරි. බීටා ගන්න පුළුවන්. ගැමා ගන්න පුළුවන්. හරි. ඇල්ෆා, බීටා, ගැමා. ඒ තුන ගන්න පුළුවන්. සංකේත ටික මතක ඇතිනේ. ඇල්ෆා, බීටා, ගැමා. කොහොමද ලියන්නේ? ඇල්ෆා, බීටා, ගැමා. රයිට්. ඊළඟට
මෙහෙම කතන්දරයකුත් තියෙනවා හැබැයි. දැන් ඔය කිරණ වලට අපි නිරාවරණය වෙන්න හොඳයිද? සමහර කිරණ වර්ග ඔය UV කිරණ, X කිරණ ඔය කියනවා නේද? ඕනෑවට වඩා X-ray ගන්න එපා කියලා. නේද? දැන් අපි සමහර අය නිතර පොඩි පොඩි දේවල් වලට පවා X-ray ගන්නවා. එහෙම හොඳ නෑ. නිතර නිතර X-ray ගන්න හොඳ නෑ. ඇයි ඒ X කිරණ වලට අපි දැන් X කිරණ නිරාවරණය වෙනවනේ. අපේ ඇඟ හරහා X කිරණ යවනවා. ඒකනේ වෙන්නේ. ඒතර එහෙම හොඳ නෑ පුතේ. නිරන්තරයෙන් අපි ඒ වගේ කිරණ වලට නිරාවරණය වුණොත් සමහර විට මේ අපේ සෛලය ඇතුළේ යම් යම් ජාන විකෘති වීම පවා වෙන්න පුළුවන්. නැත්නම් කැන්සර් වගේ දේවල් පවා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඕක වෙන්න බැරිද ආහාරයට ආහාරය තුලින් විකිරණ යනකොට ඇතුලේ යම් ජාන විකරණයක් වගේ වෙන්න බැරිද? පුළුවන්. සමහර අය එහෙම කියනවා. හොයාගෙන නැහැ. සමහර විට වෙන්න පුළුවන් කියලා එහෙම අනතුරු ඇඟවීමක් කරනවා. එතකොට මේක ප්‍රශ්නයක් පුතේ. හරි මේ විකිරණය කළ ආහාර පරිභෝජනය කියන එකේ යම් අහිතකර තත්වයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒක 100% තහවුරු කරලත් නැහැ. ඒ කියන්නේ එහෙම වෙනවා කියලා තහවුරු කරලත් නැහැ. කවුරුත් එහෙම නොවෙනවා කියලා තහවුරු කරලත් නැහැ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ අපිට. හරි ඒ කියන්නේ මේ විකිරණය මගින් පරිරක්ෂණය කළ ආහාර පරිභෝජනයේ ගැටලුවක් නැහැ කියලාම තහවුරු කරලත් නැහැ. ඒ වගේම ගැටලුවක් තියෙනවා කියලා තහවුරු කරලත් නැහැ. ඒක අතරමැද්දේ තියෙන උගතෝ කෝටික ප්‍රශ්නයක්. හරි අහාටත් නැති මෙහාටත් නැති තැනක තියෙන. ඉතින් ඒක නිසා මේකේ වගකීම පාරිභෝගිකයට පවරනවා අපි. ඔයාට කැමති නම් ඔයා මේවා තෝරගන්න. ඔයාට කැමති නම් ඔයා පරිභෝජනය කරන්න. හැබැයි මේක පරිරක්ෂණය කරලා දෙන විකිරණ මගින්. ඒක කොහොමද පාරිභෝගිකයා දැනගන්නේ පුතේ හරියටම මේක විකිරණයෙන් පරිරක්ෂණය කළ ආහාරයක්ද කියලා? මතක තියාගන්න ඒක ඒ ආහාරයේ ඇසුරුම මත අපි ගහලා තියෙන්න ඕන. ප්‍රදර්ශනය කරන්න ඕන ඇසුරුම මත මේක විකිරණයෙන් පරිරක්ෂණය කරලා තියෙන ආහාරයක් කියලා. ඒක හඳුන්වන්න නැත්නම් ඒක දන්වන්න පුතේ පාරිභෝගිකයාට ඒ ලේබලය මත ගහන ලෝගෝ එකට අපි නමක් දෙනවා රැඩූරා ලෝගෝ කියලා. මොකක්ද ඒකට කියන්නේ? රැඩූරා ලෝගෝ. රැඩූරා. ඉතින් ওই රැඩූරා ලෝගෝ එක ඔයාලගේ ටියුට් එකේ ඔන්න මම දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න ওই ලෝගෝ එක. රයිට් මේ බලන්න. ප්‍රවිකිරණය මගින් පරිරක්ෂණය කරන ආහාර ලෙස නැව් මෙලවලු හා පළතුරු බිත්තර ක්‍රස්ටේෂියාවන් ඒ කියන්නේ ඉස්සන් පොගිරිස්සන් වගේ කියන්න පුළුවන්. ඒක හයිලයිට් කරගන්න පොතේ. නැව් මෙලවලු හා පළතුරු බිත්තර ක්‍රස්ටේෂියාවන් ඉස්සන් පොගිරිස්සන් වගේනේ. රයිට්. ඒ වගේම ප්‍රවිකිරණය මගින් පරිරක්ෂණය කළ ආහාරවල මෙම ලාංඡනය රැඩූරා ලෝගෝ එක දක්වා ඇත. ඔන්න ටියුට් එකේ තියෙනවා මම දාලා රැඩූරා ලෝගෝ එක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟ ප්‍රවිකිරණයේ වාසි කියනවා පුතේ පළවෙනි එක ආහාර ඇසුරුම් කර ඇති විටද පරිරක්ෂණය කළ හැකි වීම. මම ඒක කියුවා. දෙවෙනි එක කියනවා තාපය මගින් ජීවාණුහරණය කිරීමට සාපේක්ෂව ලාභදායක වීම. ඒකත් කියුවා. ඒ යටතේ පැහැදිලි කිරීම කියනවා ඊට හේතුව කුඩා ශක්තියක් මගින් ඉහළ උෂ්ණත්ව තත්වයක් ඇති කිරීමය. ප්‍රවිකිරණය මගින් ජීවාණුහරණයට අවශ්‍ය වන්නේ තාපය මගින් ජීවාණුහරණයට අවශ්‍ය ශක්තියෙන් 50න් එකක්. ඒකත් කිව්වා. මම ඉක්මනට කියන්නේ ඒකයි. එම නිසා මෙය හයිලයිට් කරගන්න මමත් හයිලයිට් කරලා යටින් ඉරකුත් ගහලා තියෙනවා. ඔයාලත් තව හයිලයිට් කරගන්න. මේකට අපි නමක් දෙනවා පුතේ සිසිල් ජීවාණුහරණයක් කියලා. පැහැදිලි නේද? සිසිල් ජීවාණුහරණයක් කියලා අපි කියනවා. ඊළඟ තුන්වෙනි එක රත් කිරීමක් නොමැති නිසා ආහාරයේ ගුණාත්මක භාවය ආරක්ෂා වේ. විශේෂයෙන්ම පෝෂණ ගුණයට එහෙම ලොකු හානියක් මේකෙදි වෙන්නේ නැහැ. රත් වීමක් නැති නිසා පුතේ. දැන් රසායනික ද්‍රව්‍ය යොදා ගන්න. ඒ කියන්නේ වෙනත් පරිරක්ෂක මුකුත් ඒ කෙමිකල්ස් වර්ග අපිට යූස් කරන්න පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර ඒ පැත්තෙන් හොඳයි. ඒ වගේම මේකෙදි මේ අඩු ශ්‍රමිකයන් පිරිසක් අවශ්‍ය වෙනවා. හැබැයි මේකට මේ ඉහළ මුදලක් වැය කළා මේ උපකරණ අපිට මිලදී ගන්න වෙනවා. ඒ නිකම්ම කිරණ ඇති කරන්න බෑනේ නේද? ඒ කිරණ ඇති කරන්න පුළුවන් ඒ උපකරණ අපිට වෙනම මිලදී ගන්න වෙනවා. right. ඒතර ප්‍රවිකිරණයේ අවාසිය ඔය පළවෙනි මම ඔය කියා හිටපු එක තමයි ඒතර පළවෙනි අවාසිය පුතේ ඉහළ ප්‍රාරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ උපකරණ අපිට මිලදී ගන්න රුපියල් කෝටි ගණන් සමහරට වියදම් කරන්න වෙනවා. මිලියන ගණන් වියදම් කරන්න වෙනවා.
ඊළඟට යම් ප්‍රමාණයකට පෝෂ්‍යගේ බිඳ වැටෙන්න පුළුවන්. හරි. බොහෝ දුරට පෝෂ්‍යගේ ආරක්ෂණ හැබැයි යම් ප්‍රමාණයකට බිඳ වැටීමේ හැකියාවකුත් වෙනවා. විශේෂයෙන් ප්‍රෝටීන අපි කියන ප්‍රෝටීන අස්වාභාවිකරණය වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝටීන වල තියෙන ප්‍රාථමික, ද්විතීක, තෘතීක ව්‍යුහ තියෙනවනේ පුතේ. ඒ ව්‍යුහ බිඳ වැටීමක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට විටමින බිඳ වැටීමේ හැකියාවකුත් තියෙනවා. මතක තියාගන්න. ඊළඟට ආහාරයක ඇති රසායනික අණු ඔක්සිකරණයට හා ඔක්සිහරණයට ලක් වෙනවා. ඒ කියන්නේ ඇතුලේ රසායනික වශයෙන් යම් විපර්යාස වෙන්න පුළුවන් මේ කිරණ මගින්. සමහර විට ඔක්සිකරණය වෙන්න පුළුවන් කියනවා. සමහර විට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඒ ඇතිවන ඒ රසායනික විපර්යාසය යහපව් අන්න මිනිස්සුන්ට යම් අහිතකර තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය පුතේ ඔක්සිකරණය වීම හෝ ඔක්සිහරණය වීමෙන් අලුතෙන් ඇතිවෙන එකක් තියෙනවනේ. ඒක අපේ ශරීරයට සමහර විට අහිතකර වෙන්න පුළුවන්. පැහැදිලි නේද? right. හතරවෙනි එක කියනවා ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන සහිත අණු වල බන්ධන ස්වභාවය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර කාබනික සංයෝග වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ කාබන් පරමාණු අතර පුතේ ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන තියෙනවා. ඒතර මේ වගේ බන්ධන වලට බන්ධන ස්වරූපයට හානියක් ඇති කරන්න පුළුවන් කියනවා. එහා පැත්තේ කියනවා මහජන ප්‍රතිරෝධී ශුද්ධ ජීවීන් බිහිවීමේ අවදානමක් පැවතීම. කියන්නේ කාලයක් මෙහෙම යනකොට සමහර විට මේ ප්‍රවිකිරණ නැත්නම් මේ කිරණ වලට පවා පොරොත්තු දෙන ශුද්ධ ජීවීන් බිහි වෙන්න පුළුවන්. දැන් කොරෝනා වලත් අපි කතා කරන්නේ. දැන් අපි එන්නත් හොයාගන්නකොට දැන් සමහර විට ඒ පහුගිය එන්නත් වැඩක් නැති වෙනවා දැන්. ඇයි අලුතින් වෛරස් ප්‍රභේද හැදෙනකොට ඒ අලුත් හැදුණු වෛරස් ප්‍රභේදය අර එන්නතට ප්‍රතිරෝධී වෙනවා. හරි දැන් ඒකනේ තියෙන ප්‍රශ්නේ. දැන් ඩෙල්ටා කියන අලුත් වේරියන්ට් එක ගත්තාම නැත්නම් අලුත් ප්‍රභේදය ගත්තාම ඒක සමහර එන්නත් වලට වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අප්‍රතිරෝධී. නේ දැන් ඔය ගොඩක් රෝගීන් වාර්තා වෙනවනේ. ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදනය වෙලා. හරි එතකොට කියන්නේ එන්නත වැඩ කරන්නේ මේ ප්‍රභේදයට. හරි 100%. අර 100% කොහොමත් වැඩ කරන්නේ කිසිම වෛරස් එක කියන්නේ ලොකු ප්‍රතිශතයක්. සාමාන්‍ය 80ක් 90ක් වැඩ කරනවානේ අනිත් වෛරස් ප්‍රභේද වලට. ඒ කියන්නේ ඩෙල්ටා හැර කලින් තිබුණේවට. ඩෙල්ටා එකට ඒක තවත් අඩු වෙනවා ඒක. දැන් ඩෙල්ටා වලින් පස්සේ තව බුල්ටෝ වගේ එකක් આવොත් තවත් මොකද වෙන්නේ? තවත් අඩු වෙනවානේ. ඩෙල්ටා වලින් පස්සේ බුල්ටෝ වගේ ඉන්නේ. ඒතර බුල්ටෝ වලට සමහරට තවත් අඩු වෙන්න පුළුවන්. ඒ අතර අපි ඒවටත් මොකද කරන්න වෙන්නේ? අලුත් වෙන්නත් හොයන්න වෙනවා. මේක මේ ඉවරයක් නෑ. ඉතින් එයා පුදුම කර්මයක් ඉතින්. එයා වෙනස් වෙනවා. නේද? වෛරස් එක වෙනස් වෙනවා. හරි බලන්න ලෝකයක් නේද? මුළු ලෝකයම දනගස්සන්න පුළුවන් ඇහැටවත් පේන්නේ නැති වෛරස් එකට. තව මොන කතාවදනේ අපි? මොනවා ගැනද අපි කතා කරන්න ඕනේ? මුළු ලෝකයක් ඇමරිකාව වගේ ලෝකයේ බලවත්තු පවා. හරි. ඊට පස්සේ අධිරාජ්‍ය මොකද්ද? පිරු නොබසින අධිරාජ්‍ය මේ ලෝකෙන් මේ පෘථිවියේ වැඩිම රටවල් ප්‍රමාණයක් අල්ලගෙන තමන්ගේ පාලනය නතු කරගත්ත රාජ්‍යයක් එක්සත් ජනපදය UK. අද දණින් වැටිලා ඉන්නවා ඇහැටවත් පේන්නේ නැති වෛරස් එකක් මත. ඒක නිසා අපි මහා පොරවල් අපි මහා ලොක්කු කියලා හිතාන හිටියට මතක තියාගන්න අපි වෛරස් එකක් තරම්වත් සමහරට ශක්තිමත් නැහැ. හරි. නේද? අපිට පුළුවන් ද වෛරස් එකට දැන් එරෙහිව කටයුතු කරන්න බෑ. වෛරස් එක අපිට එරෙහිව එනවා. අපි වෛරස් එකට පුළුවන් නම් වෛරස් එකට වැඳලා අනේ ඔයා මේක නතර කරන්න කියලා නවත්ත ගන්න පුළුවන්. අපි ඒත් අනිවාර්යෙන් මොකද කරන්නේ වෛරස් එකට මේ වෙලාවේ වඳිනවා. අය මොකද අර කියන්නේ පසංග පිහිටුවම වඳිනවා. වැඳලා නවත්ත ගන්න පුළුවන් නම් අපි නවත්තනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඌට මේ වැඳට වැඩකුත් නැහැ. ඒක නිසා තේරුම් ගන්න මේ ලෝක ස්වභාවය. හරි අපි නිකන් මහා ලොකුවට දැන් ඔය ඇමතිවරු එහෙම ඉන්නේ. එන නේද? එන ලොකුවට ඉන්නා වටේ ආරක්ෂකයෝ තියාන ඒක ආරක්ෂකයෙකුටවත් බෑ. හැබැයි වෛරස් එක ආවොත් නතර කරන් දැන්ටමත් මම හිතන්නේ 4 දෙනෙකුට දුකද හැදිලානේ. නේද? ඇමති මණ්ඩලයේ 4 දෙනෙකුට හැදිලා. තව සමහරට ආශ්‍රිතයෝ ඉන්නවා වැඩි වෙයි. නේද? එතකොට වැඩක් නැහැ මොන ගාඩ් එක දාගෙන හිටියත් නේද? මොන වෙඩි නොවදින වාහනයක ගියත් වැඩක් නැහැ. වෛරස් එක එන එක වළක්වන්න අමාරුයි. ඒ නිසා වෛරස් එකක් ඉදිරියේ අපි අද දණින් වැටිලා ඉන්නේ. තේරුම් ගන්න ජීවිතයේ යථාර්ථය මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න තවත් කාරණා මම නම් කියන්නේ අවශ්‍ය නැහැ.
ඔය දේම තේරුම් අරගෙන අපිට මේ ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. වෙලා තියෙන දේවල් වල හැටියට වෛරස් එකක්. ඇහැට පේන කූඹියක්වත් කියලා හිතුවොත් ඒක ඇහැට හරි පේනවා. මේක ඇහැටවත් පේන්නේ නැති ප්‍රශ්නයක්. ඇහැටවත් පේන්නේ නැති එකේ. සමහරවිට හිතනවා මේ ඇත්තමද මේ කොරෝනා වෛරස් එක කොරෝනා කියන්නේ ඇත්තමද කියලා හිතන. ඇයි? ඇහැට පේන්නේත් නැහැ. එහෙම ඇහැට පේන්නේ නැති කෙනෙකුට උච්චර දෙයක් කරන්න පුළුවන්. මට සමහරවිට එහෙමත් හිතෙනවා. මේ හීනයක් වගේ. ඇයි දෙයියනේ මේ ඇහැටවත් පේන්නේ නැති වෛරස් එකකට මෙච්චර දෙයක් කරන්න පුළුවන්. මේ හීනේ දැක්ක දෙයක් වගේ තමයි වෙලාවකට හිතෙන්නේ. ඒත් ඇත්තටම එහෙම වෙලා. ඉතින් හිතා ගන්න බෑනේ. ඔය මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑනේ. ඔය පොඩි දෙයකට අපේ ඇඟට ගිහිල්ලා මෙච්චර විනාශයක් කරන්න පුළුවන්ද? හිතා ගන්න පුළුවන්. පොඩ්ඩක් නිකන් විනාඩි 5ක් නිකන් පැත්තකට වෙලා නිකන් ගහක් යට වෙලා නිවි සැනසෙල්ල හිතලා බලන්න. මොකද්ද මේක කියලා. ඔයාලට හිතේවි හරි පුදුමයි කියන කාරණේ. හරි ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. ඕක තමයි ලෝක ස්වභාවය. හරි ඉතින් මේ ප්‍රතිරෝධී ශුද්ධ ජීවීන් බිහි වෙන්න පුළුවන් පුතේ කාලයක් යනකොට. ඒතකොට යාලා මරන්න බැරි වෙන්න පුළුවන් අපිට. ඊළඟට මම අර කිව්වේ මේ ප්‍රවිකිරණය මගින් පරිරක්ෂණය කළ ආහාර වලට යම් මහජන ප්‍රතිරෝධීතාවය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි එක විශේෂයෙන්ම මේක ප්‍රවිකිරණය කළ ආහාරයක් බව ලේබල් එකේ එහෙම නැත්නම් ඇසුරුම මත දක්වන්න ඕන අර ලෝගෝ එක ගහලා. තේරුණා නේද? right. එච්චරයි කතා කරන්න තියෙන ප්‍රවිකිරණය නැත්නම් මේ විකිරණය මගින් ආහාර පරිරක්ෂණය කියන එක. ඒ කියන්නේ පුතේ මේ බලන්න දැන් ඔන්න මේකත් ඉවරයි. මෙන්න මේකත් ඉවරයි අපි. මේකත් ඉවරයි කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ඔන්න ඉවරයි. හරි? එක ආහාර පරිරක්ෂණ ක්‍රමයක් සම්පූර්ණයෙන්ම ඉවරයි. එකක් කිව්වට ඇත්තටම 90%ක්ම ඉවරයි. මට එහෙම කියන්න පුළුවන්. ආහාර පරිරක්ෂණයේ 90%ක්ම ඉවරයි. 90%ක්ම ඉවරයි. මුන් දෙන්න තියෙන 10%ක් වගේ. එච්චරත් නැති තරම්. පැහැදිලිද? right. අපි එහෙනම් එමු රසායනික පරිරක්ෂණ ක්‍රම කතා කරන්න. මේ ටිකනේ තියෙන්නේ රසායනික ක්‍රම ටික කතා කරන්න පටන් ගන්න. එතන දැන් මම කියුවා මේ රසායනික පරිරක්ෂණ ක්‍රම දෙකයි තියෙන්නේ. හරි ලේසි. දෙකයි තියෙන්නේ. එකක් තමයි අපි යම් රසායනික ද්‍රව්‍ය ආහාර වලට එකතු කරනවා පුතේ. හරි ආහාර වලට රසායනික ද්‍රව්‍ය එකතු කරලා අපි පරිරක්ෂණය කරගන්න. ඒකට විතර අපි කියනවා මේ එහෙම එකතු කරන රසායනික ද්‍රව්‍ය වලට අපි මෙතන නමක් දෙනවා පරිරක්ෂක කියලා. මොනවා කියලාද අපි කියන්නේ? පරිරක්ෂක කියලා කියනවා. එහෙනම් එකක් අපිට ඔන්න ගන්න පුළුවන් පරිරක්ෂක එකතු කිරීම කියන එක. හරිද? මොකක්ද එක? පරිරක්ෂක එකතු කිරීම. අනිත් එක අපි අතීතයේ ඉඳලා කරගෙන ආපු පරිරක්ෂණ ක්‍රමයක්. ඈත අතීතයේ සමාජයට අර ගින්දර හොයාගත්ත කාලේ ඉඳලම නේද? ගින්දර හොයාගත්ත කාලය තියෙනවනේ. මන්ද මොන යුගයේද කියලා ගල් යුගයේද මට මතක නැහැ. හරි ඒ ගින්දර හොයාගත්ත කාලේ ඉඳලා සමාජයට මේක කරගෙන ආවා. විශේෂයෙන් ඔය දැන් ඌරු තඩියෙක් එහෙම නේද දඩයන් කරගත්තාම එහෙම වෙනව නේ. වල් ඌරු තඩියේ දඩයන් කරගත්තාම මල දැකලා ඇත්තේ ඌ අර නේද ලීයකින් ගහලා කොහොම දෙපැත්තෙන් අල්ලගෙන යටින් ගින්දර ගහගා මොකද කරන්නේ? ගින්දර දාලා දුම් ගස්සනවා. එහෙමනේ නේ. දුම් ගහලා තමයි ඊට පස්සේ කන්නේ. ඒතර මේ එහෙනම් මොකද්ද දෙවෙනි ක්‍රමය? දුම් ගැසීම. දෙවෙනි ක්‍රමය අපි කියනවා පුතේ දුම් ගැසීම කියලා. ස්මෝකින්. ස්මෝකින් කියපුවා වෙන අදහසකුත් වෙන දුම් බීමටත් කියනවා. මෙතන දුම් ගැසීම කියන එක තමයි ස්මෝකින් කියලා කියන්නේ. පැහැදිලිද? right. ඉතින් අපි මේ දෙක හිමීට කතා කරගෙන යමු. පොඩි කොටසක් තියෙන්නේ. මුලින්ම පරිරක්ෂක කියන්නේ මොනවද? සහ ඊට පස්සේ පරිරක්ෂක වර්ගීකරණය කරනවා පොතේ. නිර්ණායක දෙකක් මත වර්ගීකරණය කරනවා. එකක් තමයි යාලගේ ස්වභාවය අනුව වර්ගීකරණය කරනවා. අනික ක්‍රියාකාරීත්වය අනුව වර්ගීකරණය කරනවා. අපි එතෙන්ට එමු චුට්ටක් නෝට් එක සටහන් කරගෙන ඉමුනේ. පොඩි කෑල්ලක් තියෙනවනේ. right.
එතකොට උඩින් කියනවා මෙහෙම රසායනික ක්‍රම මගින් ආහාර පරිරක්ෂණ ක්‍රමාකාර කීපයකි. ඒතර මේ දෙක දීලා තියෙනවා මේ දෙකනේ. පරිරක්ෂක එක් කිරීමයි ඊට පස්සේ දුම් ගැසීමයි. රයිට්. අපි මුලින්ම පටන් ගමු පරිරක්ෂක එක් කිරීම කියන එකට. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ පැත්තට එවන්න. අපි කතා කරමු, සාකච්ඡා කරමු. රයිට්. මෙහෙම ලියන්න. ඔය උඩ තියෙන පොයින්ට් එකේ ආහාර සඳහා ආහාර සඳහා ආහාර සඳහා අනුමත ආහාර සඳහා අනුමත රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් ශුද්ධ ජීවීන් හා ශුද්ධ ජීවීන් හා ශුද්ධ ජීවීන්ගේ ශුද්ධ ජීවීන්ගේ වර්ධනය නිෂේධනය කිරීම වර්ධනය නිෂේධනය කිරීම වර්ධනය නිෂේධනය කිරීම වර්ධනය නිෂේධනය කිරීම පරිරක්ෂක එකතු කිරීම මගින් පරිරක්ෂක එකතු කිරීම මගින් පරිරක්ෂක එකතු කිරීම මගින් පරිරක්ෂක එකතු කිරීම මගින් ආහාර පරිරක්ෂණයේ මූලධර්මය වේ. ආහාර පරිරක්ෂණයේ මූලධර්මය වේ. හරි ඊට පස්සේ පුතේ මම ඔයාලට ඔය යටින් කොටුවක් දාලා තියෙනවානේ. ඒ කොටුව ඇතුලෙන් ලියන්න වෙන පාට පෑනක් වගේ තියෙනවා නම් අරගෙන ලස්සනට ලියා ගන්න. පරිරක්ෂක කියලා කියන්නේ මොනවද කියලායි දෙන්න හදන්නේ. හරි ලියා ගන්න ඒ කොටුව ඇතුලේ පරිරක්ෂක යනු පරිරක්ෂක යනු පරිරක්ෂක යනු ආහාරයේ මත ආහාරයේ මත ආහාරයේ මත වැඩිය හැකි වැඩිය හැකි ආහාරයේ මත වැඩිය හැකි ආහාරයේ මත වැඩිය හැකි බැක්ටීරියා යීස්ට් හෝ යීස්ට් පුළුවන් නේද ලියන්න බැක්ටීරියා යීස්ට් හෝ ඇතැම් දිලීර වර්ගවල යීස්ට් හෝ ඇතැම් දිලීර වර්ගවල වර්ධනය නිෂේධනය කළ හැකි ද්‍රව්‍යයන්ය වර්ධනය නිෂේධනය කළ හැකි ද්‍රව්‍යයන්ය වර්ධනය නිෂේධනය කළ හැකි ද්‍රව්‍යයන්ය තේන්න නේද පරිරක්ෂක කියලා අපි කතා කරන්නේ ඔන්න
ආහාරයක් මත වර්ධනය වෙන්න පුළුවන් බැක්ටීරියා නැත්නම් යීස්ට් සහ දිලීර වර්ගවල වර්ධනය නිෂේධනය කරන්න පුළුවන් ද්‍රව්‍ය අපි කියනවා පරිරක්ෂක කියලා. මෙහෙම සමහර ඒවා ස්වභාවික ඒවාත් තියෙනවා. හරි. සමහර ඒවා કૃත්‍රිම රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා. දැන් අපි ලුණු වගේ දෙයක් සමහරට එකතු කරලා toy වැඩේ කරන්න පුළුවන් ඇත්තටම. හරි. සමහරට ලුණු වගේ දෙයක් එකතු කරපුවාම ආහාරේ ශුද්ධ ජීවි වර්ධනය නතර කරගන්න පුළුවන්. ඒතකොට ඒක ස්වභාවිකයි කියලා අපි සලකනවා. හරි. සමහර ඒවා අපිට වෙනම හදලා කෙලිම කෙමිකල්ස් රසායනික ද්‍රව්‍ය දාන්න පුළුවන්. ඉස්සරහට කතා කරමු. එතකොට ඔය යම් ආහාරයකට අපි පරිරක්ෂක එකතු කළාට පස්සේ පොතේ ඒ පරිරක්ෂකයේ ක්‍රියාකාරීත්වයට බලපාන සාධක තියෙනවා. තේරුණාද? යම් ආහාරයකට අපි පරිරක්ෂක එකතු කළාට පස්සේ දැන් මේ පරිරක්ෂකවල යම් ක්‍රියාකාරීත්වයක් වෙන්න ඕනනේ. ඔය දේවල් වෙන්න නේද? ඒ ක්‍රියාකාරීත්වයට ආහාරයේ යම් යම් සාධක බලපානවා. වගේ ටියුට් එකේ යටින් මම ඒ ටික දීලා තියෙනවා. මොනවද කියන්නේ? මෙහෙම කියනවා බොහොමයක් පරිරක්ෂක රසායනික ද්‍රව්‍යයන්. බොහොමයක්. ඔක්කොම කියලා නෙමෙයි තියෙන්නේ. බොහොමයක් රසායනික ද්‍රව්‍ය කියලා කියනවා. මෙම රසායනික පරිරක්ෂකවල ක්‍රියාකාරීත්වය අන්න කියනවා ආහාරේ මාධ්‍ය කියලා අදහස් කරන්නේ ආහාරය. එතකොට pH අගය, උෂ්ණත්වය, ලවණතාව මෙන්න මේ වගේ සාධක මත මොකද වෙන්නේ පොතේ රඳා පවතිනවා කියලා කියන හයිලයිට් කරගන්න. එතකොට pH අගය, උෂ්ණත්වය ඊට පස්සේ ලවණතාව. ඒතර ඒ තමයි පරිරක්ෂකයක ක්‍රියාකාරීත්වයට බලපාන සාධක. හරි පරිරක්ෂකයක ක්‍රියාකාරීත්වයට බලපාන සාධක. pH අගය, උෂ්ණත්වය ඊළඟට ලවණතාව කියලා අපි කියනවා. right. ඊට පස්සේ ටියුට් එකේ දීලා තියෙනවා පොතේ වගුවක්. මොකද වගුවේ කියන්නේ? පොදු පරිරක්ෂක වර්ග හා ඒවා භාවිත වන ආහාර. දැන් පොදුවේ ආහාර පරිරක්ෂක සෙට් එකක් තියෙනවා. ඊටසේ ඒවා භාවිත වන ආහාරත් වෙන වෙනම තියෙනවා පොතේ. සමහර ඒවා විවිධ ආහාර වලට විතරයි භාවිත කරන්නේ. නැත්නම් ඒ ආහාර වලට භාවිත කරන පරිරක්ෂක වෙන වෙන වශයෙන් හඳුන්වලා තියෙනවා. මේ බලන්න. පළවෙනි එක කියනවා සෝබේට්. හරි මොකද්ද නම? සෝබේට්. ඒතර සාමාන්‍යයෙන් සෝබේට් පාවිච්චි කරනවා කියන්නේ කිරියාශ්‍රිත නිෂ්පාදන රස කැවිලි වගේ දේවල් සඳහා. මතක තියාගන්න. ඊළඟට තියෙනවා බෙන්සෝයේට් හා පැරාබෙන්සෝයේට්. ඒවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන පළතුරු පල්ප. සමහරවිට අපි ওই පළතුරු පල්ප එහෙම හදලා ඒවා වෙනම අලෙවි කරනවා නැත්නම් ආනයනය කිරීම අපනයනය කිරීම වගේ කරන්න පුළුවන්. හරි ඒ පළතුරු පල්ප ඊට සිසිල් බීම ජෑම් ඒ වගේ දේවල්. ඊළඟට සල්ෆයිට්. හරි සල්ෆයිට් පාවිච්චි කරන පොතේ පළතුරු යුෂ්‍ය ඊට අමතරව වියලන ලද එළවලු වලදී. ඊළඟට බයිපීනයිල් කියන එක දෙහි දොඩම් කුලේ පළතුරු වල මතු පිට යොදන්න පාවිච්චි කරනවා. උඩට දාන්න. ඊළඟට ඇමීන කෙසෙල් වල මතු පිටට දානවා කියනවා. ඊටසේ මේ ගොඩක් බහුලව භාවිත වෙන එකක් තමයි මේ නයිට්‍රයිට් හා නයිට්‍රේට්. මම මේ ගැන ඉස්සරහට චුට්ටක් වෙනම කියන්නම්. මම හිතේ එහා පැත්තේ තියෙනවා. මම එතනින් කියන්නම්. කොටුවක් ඇතුලේ එහා පැත්තේ දාලා තියෙනවා. නයිට්‍රයිට් නයිට්‍රේට් ගොඩක් සෝඩියම් නයිට්‍රේට් වගේ තමයි පාවිච්චි කරන්නේ පොතේ. මස් චීස් වගේ කර්මාන්තයේදී භාවිත කරනවා. ගොඩක් ඔය සොසේජස් වගේ දේවල් හදනකොට මේ නයිට්‍රේට් පාවිච්චි කරනවා. ඊළඟට ප්‍රොපියොනේට් බේකරි නිෂ්පාදනවලදී භාවිත කරනවා. මේකෙන් වැඩිපුරම භාවිත කරන දෙකක් තමයි අතරම සල්ෆයිට් කියන එකයි මේ නයිට්‍රේට් ගොඩක් බසුලභව පාවිච්චි කරනවා අපි. ඒ වගේම අපේ ශරීරයට වැඩි අහිතකර තත්වයක් තියෙන්නේ තුන් දෙන්නගෙන්. බලන්නකෝ මේ වගේ හැටනේ. වැඩිපුරම භාවිත කරන දෙන්නගෙන්ම තමයි වැඩිපුරම අපිට අහිතකර තත්වයක් ඇති කරන්න පුළුවන් කියලා කියන්නේ. එන්නකෝ එහා පැත්තේ කොටුවක් තියෙනවා පොතේ. මේ බලන්න මේ කොටුව ඇතුලේ කියනවා රසායනික පරිරක්ෂක අතරින් සල්ෆයිට්, නයිට්‍රයිට් උපරිම විෂ පෙන්වන. විෂයි කියලා කියන්නේ අපි ආහාර වලට දාන විෂ. ඒකයි ඔය කියන්නේ ගොඩක් අර සකස් කරපු ආහාර වර්ග පොතේ අපි පරිභෝජනයේ සීමා කරන්න ඕන කියලා. හරි ඔය එක එක බීම වර්ග බොන එක අඩු කරන්න ඕන. ඔය සොසේජස් වගේ දේවල් එහෙම නිතර
කලාතුරකින් ආසාවට කෑවට කමන්නේ. හැබැයි නිතර සමහර අය නේද හැමදාම වගේ මේ සොසේජස් අනික ලේසියනේ. අපේ සමහර කාන්තාවෝ ඉන්නවා ටිකක් කම්මැලියු යන්න. අර කඩෙන් ගෙනවා සොසේජස් කරල් ටික. හරි ඒක එහෙම මෙහෙන් කැපුවා හරි මොනවා හරි කළා. එහෙම නැත්නම් සමහර අය එහෙම නිකන් දාලා රත් කරලා හරි ගන්නවා පොඩ්ඩක් කුක් කරලා ගන්නවා. හරි ලේසි වෙන මොකුත් හදනවට වඩානේ. ඒවට තමයි වැඩිපුර එතකොට පෙළඹෙන්නේ. කෑවට කමක් නැහැ ආසාවට වගේ කලාතුරකින්. හැබැයි නිතර නිතර කන්න පෙළඹෙන්න එපා. පැණි බීම වර්ගයක්, පළතුරු බීම වර්ගයක් කලාතුරකින් ආසාවට බීවට කමන්නේ. කඩෙන් අරන් බීවට කමක් නැහැ. නිතර නිතර බොන්න එපා. අපිට gedara පළතුරු බීමක් වගේ හදාගන්න බැරි කමක් නැහැ. එතන gedara හදනවට දාන්න ඕනේ නෑ. gedara හදනවට දාන්න ඕනේ. මොකද ඔයා gedara හදන එක පුතේ මාස ගාණක් තියාගෙන බොන්නේ නෑනේ. හැදුවා ඕන්නම් ෆ්‍රිජ් එකේ තව දවසක් විතර තියලා දවස් දෙකක් විතර බොයි. එච්චරයි. ආයතන පරිරක්ෂක එකතු කරන්න ඕනේ නේද? ඔය පරිරක්ෂක එකතු කරන්න වෙන්නේ ඕවා මාස ගාණක් අපි තියාගෙන ඉන්න එපයි වෙළඳ පොලේ. ඒකයි එක වෙලා තියෙන්නේ. අපිට පුළුවන් නම් gedara sausages හදන්න. දැන් මේකේ ප්‍රැක්ටිකල් එකක් මේකනේ මේ අපි කලින් පාඩමේ ප්‍රැක්ටිකල් එකේ තියෙනවා sausages හදන විදියනේ. මේකද කලින් එකේ තිබුණේ. ඉතින් හදන්න පුළුවන් gedara මස් ටිකක් අරගෙන ඇවිල්ලා කටු ටික අයින් කරලා ඔය gedara බ්ලෙන්ඩර් එක තියෙනවා නම් බ්ලෙන්ඩර් එක දාලා අඹරලා අර මං කියන්නත් ඇති අර අයිස් පැකට් හදන පොලිතීන් බට තියෙන ඔය පොලිතීන් බට ටිකක් ගෙනල්ලා ට්වයින් නූල් ටිකකුත් අරගෙන ට්වයින් නූල් කියනවා දන්නවනේ නේද? ඉටි වගේ තියෙන නූල් జాතියක් තියෙන. පාම් පිටි වලින් හදලා වගේ. අර එහෙම හරි මොනවා හරි නූල් කෑල්ලක් අරගෙන ඊට පස්සේ අර අයිසින් ගන් එකක් ඕන. අයිසින් ගන් දැකලා තියෙනවනේ අර කේක් වලට අයිසින් එහෙම දාන්නේ. ඒ අයිසින් ගන් එක හැබැයි අර එක එක වෙනස් කරන්න පුළුවන් තියෙනවා. ඒක අර ඒ අයිසින් දාන්න අර එළියට නිකුත් වෙන කොටස තියෙන්නේ. මම දන්නේ ඒක හරියට නමක් කියනවාද කියලා. ඒකේ එක එක සයිසස් වලින් ගන්න තියෙනවා. ඒක ලොකු සයිස් එකක් ඕන අපිට මෙතන. ලොකු සයිස් එකක් මාරු කරගත්තා නම් හරි. අපිට ගෙදර සොසේජස් හදන්න පුළුවන්. ඒතකොට ඒවට එකතු කරන්න ඕනේ. ඒවට එකතු කරන්න ඕනේ. ඇයි? ඔයා එකතු කළා හදලා ඕනනම් සතියක් තියාගන්න. ඊට වඩා තියාගන්න නැහැ. ඒ සතියට අවුලක් නැහැ. ඔක ෆ්‍රිජ් එකේ තියලා තියාගන්න පුළුවන්. ගෙදර හදාගන්න පුළුවන්. සොසේජස් කන්න මාසයි නම් ගෙදර හදන්න. ඒකට පරිරක්ෂක එකතු නොකර හදන්න. ඒ කුළු බඩු ටික ඒවා ටික එකතු කරගන්න පුළුවන්. කිසිම පරිරක්ෂකයක් එකතු කරන්න එපා. පැහැදිලිද? ඔයාලට ගෙදරම මේ දේවල් හදාගන්න බැරි කම නෑ මතක තියාගන්න. right. නැවත මම අර කොටුව ඇතුළට එනවා. ඒකෙම කියනවා මෙහෙම අධිකව එකතු කරන සල්ෆයිට මගින් පෙනහළු හා ස්වසන පද්ධතිය ආසාදන. හරි පෙනහළු හා ස්වසන පද්ධතිය ආසාදන ඇති කරනවා. ඒ වගේම නයිට්‍රේට නයිට්‍රයිට හරි මේ වගේම පොතේ අතුරු ඵලයක් හැදෙනවලු නයිට්‍රොසෝ ඇමින කියලා. highlight කරලා තියාගන්න මේ නයිට්‍රේට අපි පරිරක්ෂක විදියට ආහාරයට එකතු කළාට පස්සේ ඒ වගේම අතුරු ඵලයක් හැදෙනවා නයිට්‍රොසෝ ඇමීන highlight කරගන්න. මෙන්න මේ නයිට්‍රොසෝ ඇමීන පුතේ පිළිකාකාරකයි කියලා කියනවා. බලන්න. නිතර නිතර බඩජාරිකමට සොසේජස් එකම කන අය ඔන්න සැලකිලිමත් වෙන්න. හරි. මේ වගේ මේ පරිරක්ෂක සුලභව එකතු කරලා තේන්න පුළුවන්. මොකද ඕවා හදන මිනිස්සු එයාලගේ ආර්ථික ලාභය ගැන විතරයි හිතන්නේ. මිනිස්සු කෑමට පස්සේ උන් ලෙඩ වෙනවා. ඕවා හිතන්නේ නැහැ. පැහැදිලි නේද? right. ඊළඟට අපි එනවා පුතේ ආහාර පරිරක්ෂක වර්ගීකරණය කියන කොටසට. එතකොට මේකේ නිර්ණායක දෙකක් මත වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් ප්‍රභාවය අනුව මම අර ස්වභාවය අනුව කියපු එකම තමයි ඔය ප්‍රභාවය අනුව කියන්නේ. ඊළඟට දෙවෙනි එක අපි කියනවා ක්‍රියාකාරීත්වය අනුව වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට පුතේ ප්‍රභාවය අනුව ආකාර දෙකකට බෙදෙනවා. පැහැදිලිද? ප්‍රභාවය අනුව ආකාර කීයකට බෙදෙනවද? ආකාර දෙකකට බෙදෙනවා. හරි ලේසියි. ස්වභාවික පරිරක්ෂක තියෙනවා. ඒ වගේම කෘත්‍රිම පරිරක්ෂක තියෙනවා. ඒ තමයි ඔය දෙක. ස්වභාවික පරිරක්ෂක ඊළඟට කෘත්‍රිම පරිරක්ෂක. මම උදාහරණ ටික දෙන්නම් ලියා ගන්න. ඊළඟ ක්‍රියාකාරීත්වය අනුව පරිරක්ෂක වර්ග දෙකක් කියලා ආයේ කියනවා පුතේ. එතන වර්ග දෙක තමයි එකක් ප්‍රතිඔක්සිකාරක තියෙනවා. හරි අනිත් ඒවාට අපි කියනවා ශුද්ධ ජීවී කාරක. එතකොට පුතේ ඔය ප්‍රතිඔක්සිකාරක කියන්නේ ඇත්තටම එයාලා මේ ශුද්ධ ජීවී නාශන ක්‍රියාවලියක් කරන්නේ නැහැ. ශුද්ධ ජීවීන් මැරීමේ ක්‍රියාවලියක් එයාලා කරන්නේ. එයාලා කරන්නේ මේ ආහාරය තුල යම් ඔක්සිකරණ ක්‍රියාවලියක් සිදු වෙලා ආහාරය නරක වෙනවනේ. උදාහරණයක් මේද මුඩු වීම කියලා හිතන්න. හරි යම් ආහාරයක් මේද බහුල ආහාරයක් තියෙනවා.
හරි. ත්‍රයාගේ මේ මේදේ මුඩු වීම මේදේ මුඩු වෙනවා කියන්නේ මේදේ ඔක්සිකරණය වෙනවා කියන එකනේ. මේදේ ඔක්සිකරණය වෙලා ආහාරය නරක වෙනවා. අන්න අපි ඒකට මොකක්ද එකතු කරන්නේ? එතකොට ප්‍රතිඔක්සිකාරකයක් එකතු කරනවා. අර ඔයාලට මතක ඇත්තේ අපේ දුඹුරු වීමේ එන්සයිමේ දුඹුරු වීම ගැන කතා කරලා එන්සයිමේ දුඹුරු වීම වළක්වන්න රසායනික ද්‍රව්‍ය සෙට් එකක් දාන්න පුළුවන් කිව්වේ. ඇස්කෝබික් අම්ලය වගේ ඊට පස්සේ ඔය බයිසල්ෆයිට් සල්ෆයිට් වගේ දේවල් නේද? ඊට පස්සේ තව අපි කියන්නේ සිට්‍රික් අම්ලය. මෙන්න මේ ඔක්කොම මතක තියාගන්න පුතේ ඒවා ප්‍රතිඔක්සිකාරක කියලා අපි කියනවා. හරි. ඒතර ඔය නයිට්‍රේට්, නයිට්‍රයිට් ඒ වගේ දේවල් අපි කියන්නේ ප්‍රතිශුද්ධ ජීවී කාරක. එයාලා ශුද්ධ ජීවීන් තමයි විනාශ කිරීම කරන්නේ. පැහැදිලි නේද? අපි එහෙනම් ඒ කැලල සම්පූර්ණ කරමු. ඔච්චරයි තියෙන රසායනික පරිරක්ෂණය යටතේ. මම ඒකයි කිව්වේ මේක පොඩි කොටසක්. භෞතික පරිරක්ෂණ ක්‍රමات එක්ක ගන්නකොට ඉතාමත් කුඩා කොටසක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපි එමු ඒ කැලල ඉවර කරලා දුම් ගැසීම කොටසට. රයිට්. පොතේ ලියන්න මේ විදිහට. එතකොට ප්‍රභවය අනුව ආකාර දෙකකි අංක 1 කියලා දාන්න දැන්. අංක 1 ලියන්න ස්වභාවික පරිරක්ෂක ස්වාභාවික පරිරක්ෂක ස්වාභාවික පරිරක්ෂක ප්‍රභවය අනුව එක එක ස්වාභාවික පරිරක්ෂක ස්වාභාවික පරිරක්ෂක රයිට්. උදාහරණ ලියන්න පොතේ එතනම ඊළඟ රූලෙන් ලුණු සීනි ලුණු හරි ලුණු සීනි ලුණු අනියන් ලුණු. හරි. ඊළඟ අංක 2 ගන්න. ඒ කියන්නේ මේ ප්‍රභවය අණු එකේ අංක 2 ප්‍රභවය අණු අංක 2 කෘත්‍රිම ලියන් පුතේ කෘත්‍රිම ඇලයිරක් රසායනික පරිරක්ෂක කෘත්‍රිම ඇලයිරක් රසායනික පරිරක්ෂක. හරි. ඉතින් අර වගු ඇතුලේ ලිස්ට් එකක් තිබුණේ. ඒ ඔක්කොම මේකට තමයි වැටෙන්නේ. මොනවද ඒක ඇතුලේ තිබුණේ? සෝබේට්, බෙන්සෝයේට්, හරි. ඊට පස්සේ බයිෆීනයිල්, සල්ෆයිට්, වද දෙන්නේ.